ආයිබෝන් දරුවනේ අපි අද කතා කරන්නේ තාක්ෂණය සඳහා විද්‍යාව කියන පාඩමේ පස්වෙනි එක බලය සහ එහි ආචරණ. බොහෝ දරුවෝ මේක අමාරුසේ සලකනවා. ඇත්තටම නම් ලේසි. මේ අමාරු විවාගේ දැනෙන්න හේතුව තමයි සංකල්ප ගිලිහිලා යන එක. අපි කොටස් කීපයකින් මේ පාඩම ආවරණය කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී අපි පුංචි වෙනසකුත් කරමු සාමාන්‍යයෙන් යන පාඩම යන පිළිවෙලට වඩා. මේ පිළිවෙල ටිකක් මාරු කරලා කරගන්න පුළුවන්. බලය. මුලින්ම අපි බලන්න ඕනේ මොකක්ද මේ බලය කියන්නේ කියලා. අපිට 6-7 වසරේ ඉඳන් ඉහළට මේ ගැන ඇහිලා තියෙනවා. බලය මොකක්ද බලය කියන්නේ? හුඟක් දේවල් වලට බලපාන සාධක කියලා අපි විවිධ විෂයන් වල විවිධ අවස්ථාවල කතා කරනවා. එහෙනම් මේ බලය කියන්නේත් සාධකයක්. කුමක් සඳහා බලපාන සාධකයක්ද? වස්තුවක් අරගත්තාම වස්තුවකට පවතින්න පුළුවන් චලිත ස්වභාව දෙකක් තියෙනවා. චලිත ස්වභාව දෙකක්. මොනවද? එකක් අපිට ඉන්න පුළුවන් තූරණයක් නැතුව අනික ඉන්න පුළුවන් තූරණයක් එක්ක. තූරණය කියලා කියන්නේ ප්‍රවේගයේ වෙනස් වෙන ශීඝ්‍රතාවය කියලා අපි දන්නවා. එතකොට වස්තුවක චලිත ස්වභාව ගැන කතා කරනකොට ඉන්න පුළුවන් දෙකයි. එකක් පුළුවන් අපිට තූරණයක් නැතුව ඉන්න, අනික පුළුවන් තූරණයක් එක්ක ඉන්න. එතකොට මේ තූරණයක් නැහැ කියලා කිව්වහම මේක අපිට තව අවස්ථා දෙකකට බෙදලා දාන්න පුළුවන්. තූරණයක් නැහැ. ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයක් නැහැ. ඒ කියන්නේ ප්‍රවේග වෙනසක් නැහැ. එහෙනම් මෙතනදී අපිට තියෙන්නේ නියත ප්‍රවේගය. මේ නියත ප්‍රවේගය කියන එක බිඳුව වෙන වෙලාවකුත් තියෙනවා. අපි මේකට කියනවා නිසල කියලා. එහෙනම් වස්තුවකට පවතින චලිත ස්වභාව දෙකක් තියෙනවා. එකක් තූරණයක් සහිත, අනික තූරණයක් නැති. තූරණයේ බිඳුව වෙන වෙලාවට ප්‍රවේගය නියතයි. මේ නියත ප්‍රවේගයේ අගේ බිඳුවයි නම් වස්තුව නිශ්චලයි. එහෙනම් බලය කියලා කියන්නේ වස්තුවකට තිබිය හැකි මෙන්න මේ චලිත ස්වභාවය වෙනස් කරන්න බලපාන බාහිර සාධකය. වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට බලපාන බාහිර සාධකය. බලය. ලියා ගන්න පුළුවන්. ඔයාලා මාතෘකාව ලියවනම් බලය සහ ආචරණ කියලා. මුලින්ම ලියන්න බලය යනු වස්තුවක චලිත ස්වභාවය. වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දායක වන බාහිර සාධකය. වෙනස් කිරීමට දායක වන බාහිර සාධකය. වස්තුවක චලිත ස්වභාව දෙක ගැන අපි කතා කරා. එකක් තූරණයක් සහිත, අනික තූරණයක් රහිත. අපි බලමු මේ කියන බලය කතා කරන්න ගියහම අපි දැන් දන්නවා බලය කියන්නේ වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න බලපාන බාහිර සාධකය. මෙයා කොයි වගේද? මොනවද මේකේ ලක්ෂණ? අපි අහලා තියෙනවා භෞතික රාශිවලදී දෛශික සහ අදිශ කියලා දෙකක්. දෛශික රාශියක් නම් ඒකට විශාලත්වයක් සහ නිශ්චිත දිශාවක් තියෙන්න ඕනේ. අදිශයක් නම් විශාලත්වයක් තියෙනවා, දිශාව නිශ්චිත නැහැ. එතකොට මේ බලය අයිති වෙන්නේ දෛශික ගොඩට. මෙයාට විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. හැබැයි
බලයේ ඇත්තම ප්‍රතිඵලය බලපෑම ගැන කියන්න ඕන නම් අපිට මේ දෛශික සඳහා තිබ්බ දිශාව සහ විශාලත්වය කියන රාශි දෙක විතරක් මදි. ඇයි එහෙම කියන්නේ? අපි ගමු කුඩා ලී පතුරක් වගේ එකක්. මෙන්න මේ තියෙන ලී පතුරක්. අපි මෙහා පවතින අවස්ථා තුනක් ගැන බලමු. මේ වෙලාවේ බලයේ දෛශිකයක් ඉඳන් මම තෝරා ගන්නවා මේ පැත්තට තියෙන නිව්ටන් 3ක්. අපි ආරම්භයේ මේ පළවෙනි රූපයේදී මේ නිව්ටන් 3 මේ හරියෙන් යොදනවා. දෙවෙනියාගේ අපි මේ නිව්ටන් 3 මැදට එල්ල කරනවා. තුන්වෙනියාගේ අපි පහලින් තියනවා නිව්ටන් 3. දැන් මෙයා චලනය වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ආසන්න මොහොත මේ වාගේ පොඩ්ඩක් ඇදවි මේ පැත්තට. මෙයාට මොකද වෙන්නේ කියලා බැලුවොත් එයා ඔහොමම තල්ලු වෙයි. මේ වස්තුව ගැන හිතුවොත් ඒක ඇද වෙන්නේ මේ අතට. එතකොට දැන් බලය කියන්නේ දෛශිකයක්. එහෙනම් විශාලත්වයක් සහ දිශාවක් තියෙන්න ඕනේ. බලයට විශාලත්වයක් හා දිශාවක් තියෙනවා. හැබැයි බලයෙන් ඇතිවන ප්‍රතිඵලය ගැන කියන්නේ මේ දිශාව සහ විශාලත්වය විතරක් මදි. ඒ බලය මේ වස්තුව මත ක්‍රියා කරන්නේ කොතනින්ද කියන එක කියන්න ඕනේ. අන්නේ තැන කියනවට අපි කියන්නේ බලයේ ක්‍රියා රේඛාව කියලා. ක්‍රියා රේඛාව. එහෙනම් බලයකින් ඇතිවන ප්‍රතිඵලය නිශ්චිතව කියන්න ඕන නම් අපි ඒකේ ගුණාංග තුනක් කතා කරනවා. පළවෙනි ගුණාංග දෙක අයිති දෛශික වලට දිශාව සහ විශාලත්වය. තුන්වෙනියා බලයට ආවේනිකයි. ඒක ක්‍රියා රේඛාව. එහෙනම් අපි පහලින් ලියමු බලයක ප්‍රතිඵලය කෙරෙහි බලපාන සාධක. බලයක ප්‍රතිඵලය කෙරෙහි බලපාන සාධක. එක දිශාව, දෙවෙනියා විශාලත්වය, තුන්වෙනියා ක්‍රියා රේඛාව. දිශාව, විශාලත්වය සහ ක්‍රියා රේඛාව. එතකොට මේ තුනෙන් අපිට පුළුවන් මේ ගුණාංග තුනම දන්නවා නම් බලයේ යෙදීම හින්දා ඉන් පසුව ඇති වුණේ මොකක්ද කියලා හරියටම තීරණය කරන්න. හොඳයි. එහෙමනම් අපි දැන් දන්නවා බලය කියන්නේ කවුද? වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන්න බලපාන සාධකය. එයාගේ ප්‍රතිඵලය ගැන කියන්න අපිට මොනවද ඕනේ? විශාලත්වය ඕනේ, දිශාව ඕනේ, ක්‍රියා රේඛාව ඕනේ. දැන් අපි ඒ අඳුනාගත්ත බලය එහෙමම තියෙද්දි මේ බලයත් එක්ක ගනුදෙනු කරනකොට අපිට මෙයා එකතු කරන්න වෙනවා, අඩු කරන්න වෙනවා. ඒ හින්දා අපි බලන්න යනවා, මතක් කරගන්න යනවා දෛශික එකතු කරන්න ගියාම පාවිච්චි කරන නීති, බලපාන නීති. ඒ හින්දා අපි කතා කරොත් අවස්ථා තුනකට මේ දෛශික ආකලනය කියන එක, දෛශික එකතු කිරීම අපි අවස්ථා තුනකට කතා කරොත් ඉස්සරවම අපිට බලන්න පුළුවන් එකම දිශාවට තිබ්බොත් ඒවා එකතු වෙන්නේ කොහොමද කියලා. මෙන්න පළවෙනි උදාහරණේ අපි බලය ගැන කතා කරන හින්දා ඒ කෙනෙක්ම අරගමුකෝ. මේ පැත්තට යොදලා තියෙනවා නිව්ටන් 2ක්. ඔය යොදලා තියෙන නිව්ටන් 2 වෙනුවට
තවත් නිව්ටන් 3ක් ওই පැත්තටම පාවිච්චි කරනවා. එහෙනම් දැන් මේ තියෙන්නේ බල දෙකක්. දෛශික දෙකක්. ඉන්නේ එකම පැත්තට. මේ දෙන්න වෙනුවට අපිට කියන්න පුළුවන් මේ පැත්තට ඉන්න තනි බලයක් ගැන. එයා නිව්ටන් 5ක්. තව උදාහරණයක් ගමු. අපි එක තැනක ඉඳන් තව තැනකට යන අතරමඟ මීටර් 3ක විස්ථාපනයක් ගන්නවා. ඉන් පස්සේ තවත් මීටර් 5ක් ඒ පැත්තටම යනවා. මේ කතන්දර දෙක වෙනුවට අපිට ගන්න පුළුවන් අපි මේ පැත්තට මීටර් 8ක් ගියා කියලා. එහෙම නැත්තම් අපි ගඟක පීනන්න උත්සාහ කරනවා ගඟ ගලාගෙන යන දිහාවට. ගඟ ගලාගෙන යනවා තප්පරයට මීටර 1කින්. අපි මේ ගඟ මැදට ගිහින් පීනනවා ගලන පැත්තට තප්පරයට මීටර 3කින් කියලා. ලොකු වේගයක්. අපිට ලැබෙනවා මෙයා ඉවුර ඉන්න එක්කෙනාට පේනවා මේ පැත්තට 4කින් ගහගෙන යනවා කියලා. දැන් බෝඩ් එකේ ඇඳිලා තියෙන උදාහරණ 3 දිහා බැලුවොත් මම අර කියපු කතන්දරේ පේන්නේ නැහැ. හැබැයි මෙතනින් අපි ගන්න ඕන මොකක්ද? එකම දිශාවට තියෙන දෛශික දෙකක් බල දෙකක් එකතු කරොත් අපිට පුළුවන් මේ වෙනුවට තනි කෙනෙක් යොදා ගන්න. පවතින්නේ මුල් දිශාවටමයි. විශාලත්වය අර දෙන්නගේ එකතුව. එහෙනම් පළවෙනි එක පුළුවන් එකම දිශාවට තියෙන දෛශික කොහොමද එකතු කරන්න කියලා බලන්න. එකතු කරන්න කියලා බලන්න. මේ තියෙන දෛශික වල විශාලත්වය එකතු වෙනවා. තියෙන්නේ ඒ දිශාවටමයි. සාධාරණව අපිට පුළුවන් මේ ඉලක්කම් වෙනුවට සංකේත තියෙන උදාහරණයක් පාවිච්චි කරන්න. මේ පැත්තට A කියලා දෛශිකයක් තිබ්බොත් ඒ දිශාවටම තියෙන B කියලා දෛශිකයක් එක්ක එකතු වුණොත් අපිට අරගන්න පුළුවන් මෙයා මේ පැත්තට A ධන B විශාලත්වයක් තියෙන තනි දෛශිකයක් හැටියට. හොඳයි. මොකක්ද අපි කිව්වේ? බලය කියන්නේ දෛශිකයක් කිව්වා. ඒ හින්දා අපි යනවා දෛශික එකතු කරන විදිහ පොඩ්ඩක් බලන්න. ඒකේ පළවෙනි අවස්ථාව තමයි එකම දිශාවට දෛශික තියෙනකොට මොකද කරන්නේ? අපිට ලියන්න පුළුවන් දිශාව සමාන දෛශික ආකලනය කියලා. දිශාව සමාන දෛශික ආකලනය. පහලින් ඕනනම් මේ උදාහරණ ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න පොදු එක්කෙනා ඒ දිශාවට පවතින දෛශික දෙක එකතු වුනහම විශාලත්ව දෙක එකතු වෙනවා. පවතින්නේ එම දිශාවමයි. අපි යන් දෙවෙනි අවස්ථාවට. දෙවෙනි අවස්ථාවේදී අපි බලනවා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෛශික තිබ්බොත් කොහොමද මේක කෙරෙන්නේ? දිශාවෙන් ප්‍රතිවිරුද්ධ දෛශික තිබ්බොත් අපි මේක කරගන්නේ කොහොමද? දැන් උදාහරණයක්ම ගමුකෝ. මේ පැත්තට යනවා මීටර 8ක දුරක් විස්ථාපනයක් කියලා ගත්ත හැකි. ඊට පස්සේ ආපහු වෙනවා මීටර 5ක්. මේ වෙනුවට අපිට කියන්න පුළුවන් අපි මේ පැත්තට ගියේ මීටර 3යි කියලා. මෙහෙම ඉන්න තැනක ඉඳන් මෙහෙම තව තැනකට ගියා. ඒක මීටර 8ක්. මෙතන ඉඳන් ආපහු ආවා. ඒ මීටර 5ක්. එහෙනම් මේ සම්පූර්ණ එක අතහැරලා අපිට කියන්න පුළුවන් මෙයාට මොකද උනේ? මෙතන ඉඳන් මෙතෙන්ද මීටර 3ක විස්ථාපනයක් තමයි අරන් තියෙන්නේ. කාට හරි කියන්න පුළුවන් කොහොමද මේක ආවේ කියලා ඇහුවොත් විශාල දෛශිකයෙන් කුඩා එක අඩු කරලා විශාල කෙනාගේ දිශාව දැම්මා කියලා. එහෙම කියන්න පුළුවන්.
අපි කියන එක නවත්ත ගන්නවා. කොහොමද නවත්තන්නේ? මේ පැත්තට තිබ්බා A කියලා දෛශිකයක්. අනිත් පැත්තට තිබ්බා B කියලා දෛශිකයක්. මේ දෙන්නගේ සංප්‍රයුක්තය ගැන කියද්දි අපිට මොනවද කියන්න වෙන්නේ? අපිට පුළුවන් අපගේ මනාපෙට සංප්‍රයුක්තය නැත්තම් මෙයා වෙනුවෙන් ගන්න පුළුවන් තනි දෛශිකය A ගේ දිශාවට තියනවා කියලා හිතන්න. මෙයා A ගේ දිශාවට තිබ්බොත් අනිත් එක්කෙනාගේ විශාලත්වය මේකෙන් අඩු වෙනවා. මේ උත්තරේ හරිනම් සංඛ්‍යා ආදේශ කරපුවාම අපිට ධන උත්තරයක් හම්බ වෙනවා. මේ ගත්ත පැත්ත වැරදි නම් අපිට හම්බ වෙන උත්තරේ ලකුණ ඍණ වෙනවා. එහෙනම් ඕනනම් අනිත් පැත්ත අරගන්නත් පුළුවන්. කොහොමද? අපි තෝරා ගන්නවා B ගේ දිශාව. මේ ප්‍රතිඵලයේ තියෙන B ගේ දිශාවට. එහෙනම් අපිට පුළුවන් මේ විශාලත්වයෙන් අනිත් එක්කෙනා අඩු කරන්න. මේ තමයි දෛශික ප්‍රතිවිරුද්ධ දිශාවට තියනකොට අපි සංප්‍රයුක්තය ගන්න විදිහ. හොඳයි. අපි කතා කරන්නේ බලය ගැන. ඒක ගැන කියන්න වුණාම තමයි අපිට දෛශික ඕනේ උනේ. දැන් අපි දෛශික එකතු කරන්න ගියාම ක්‍රම දෙකක් දන්නවා. එකම දිශාවට තියෙන දෛශික එකතු වෙනවා නම් දිශාව වෙනස් වෙන්නේ නැහැ සංප්‍රයුක්තය සඳහා. ඒ වෙනුවට අපිට ලැබෙන්නේ සංප්‍රයුක්තයේ පවතින්නේ ඒ දිශාවටමයි. මෙයා ඒ විදිහට තිබිලා මෙයා B වුණොත් මේ පැත්ත අපිට හම්බෙන්නේ A ධන B හැටියට. දෙවෙනි එක්කෙනා අපි දන්නවා දැන් ප්‍රතිවිරුද්ධ අය හිටියොත් මේ පැත්තට M කියලා එක්කෙනෙක් ඉඳලා අනිත් පැත්තට N කියලා කෙනෙක් හිටියොත් අපිට විකල්ප දෙකකට යන්න පුළුවන්. ප්‍රතිඵලයේ තියෙන්නේ M ගේ පැත්තටමයි කියලා හිතලා එයාගෙන් අනෙක අඩු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රතිඵලයේ තියෙන්නේ N ගේ දිශාවට කියලා හිතලා N ගෙන් M අඩු කරන්න පුළුවන්. දෙන්න සමානයි. එකකදී ඍණ උත්තරයක් ලැබෙයි. එතකොට දිශාවේ පැත්ත මාරු වෙනවා. අපි දැන් බලමු මෙහෙම එකම පැත්තට හෝ ප්‍රතිවිරුද්ධ දිශාවට නැතුව දෛශික දෙක ආනතව තිබ්බොත් ඔබට ලියන්න පුළුවන් ආනත දෛශික වල සංප්‍රයුක්තය කියලා. ආනත දෛශික සංප්‍රයුක්තය කියලා. මේකට අපි පාවිච්චි කරනවා මේ මට්ටමේදී නියම තුනක්. ආකාර තුනක්. එක්කෙනෙක් තමා මෙහෙම එක දෛශිකයක් තියනවා මේ පැත්තට ඒකකයක් ඕනේ අපි එහෙම තියමු විශාලත්වයේ 3ක් වෙච්ච දෛශිකයක් කියලා. මෙයාට අපිට එකතු කරන්න ලැබෙන්නේ තවත් කෙනෙක් මෙන්න මෙහෙම තිබ්බ 4යි. අපි මෙයාව හොයලා බැලුවොත් මෙයාගේ දිශාව කියන්න ඕනනේ. අපි හිතමු මෙහෙම තියෙනකොට මේක අංශක 30ක් වුණා කියලා. අපි හිතමු මේක මේ පැත්තට අංශක 70ක් වගේ ප්‍රමාණයක් තිබ්බා කියලා. මේ දෙන්න එකතු කරන්න ඕන වුණාම අපට ලැබෙන පළවෙනි එක දෛශික ත්‍රිකෝණ නියමය. කාටද දෛශික ත්‍රිකෝණ නියමය කියන්නේ? ඒකෙදි කියනවා මේ එකතු කරන්න ඕනෑ කරන දෛශික තෝරාගත්ත පරිමාණයකට පරිමාණ රූපයකට ගන්න කියනවා. පරිමාණ රූපය අපි හිතමුකෝ අපි මේ ඒකක එකකින් එක්කෙනෙක් පෙන්නවා කියලා. අපි මෙන්න පාවිච්චි කරනවා ඒකක 3ක් මෙයාව නිරූපණය කරන්න. අපිට මැනලා අඳින්න පුළුවන් අංශක 30. මෙතන සිරස ලකුණු කරගෙන අපිට පුළුවන් අංශක 70ක් අඳින්න. මේකේ අපි ඒකක 4ක් ලකුණු කරනවා.
4. දැන් මේ දෙන්නගේ සම්ප්‍රයුක්තය හම්බ වෙනවා මෙන්න මේ ආරම්භක ස්ථානයයි අවසාන තැනයි යාවිච්චාම තියෙන ලැබෙන කෙනාගේ. මේ තියෙන්නේ සම්ප්‍රයුක්තය R කියලා ලියමු. සම්ප්‍රයුක්තය හොයද්දී මෙහෙම පාවිච්චි කරනවට අපි කියන්නේ දෛශික ත්‍රිකෝණ නියමය කියලා. දෛශික ත්‍රිකෝණ නියමය කියන්නේ මොකක්ද එහෙනම්? ආනත දෛශික දෙකක් තියෙන වෙලාවට පරිමාණයට ඇඳපු ත්‍රිකෝණයක යාබද පාද මගින් නිරූපණය කරන්න පුළුවන් නම් අනුයාත පාද මගින් නිරූපණය කරන්න පුළුවන් නම් මේ සම්ප්‍රයුක්තය හොයන්න උවමනා කරන දෛශික දෙක ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න උවමනා කරන පාදයෙන් අපිට සම්ප්‍රයුක්තය හම්බ වෙනවා. නියමය ලියන්න පුළුවන් අපිට එතකොට පරිමාණයට ඇඳි රූපයක අනුයාත පාද මගින් දෛශික දෙකක් නිරූපණය කරපුවාම තුන්වෙනි පාදයෙන් සම්ප්‍රයුක්තයේ විශාලත්වය සහ දිශාව ලැබෙනවා කියලා. අපි තව සැරයක් මේක පැහැදිලි කරගන්න උත්සාහ දරුවොත් මේ වාගේ පොදු උදාහරණයකට ගියහම මෙහෙම තීටා කෝණයක් ආනතව A කියලා දෛශිකයක් තියෙනවා. අපිට මේකට එකතු කරන්න ඕනේ සිරසට ඇල්ෆා කෝණයක් ආනතව තියෙන B කියලා දෛශිකයක්. දැන් අපි මොකද කරන්න යන්නේ? අපි පාවිච්චි කරන්න යන්නේ දෛශික ත්‍රිකෝණ නියමය. එහෙනම් අපිට සිද්ධ වෙනවා තෝරාගත් පරිමාණයකට පරිමාණ රූපයක් අඳින්න. ඉස්සරම අපි තෝරා ගන්නවා මේ කෝණය මැනලා මේ අතර තිබ්බා කියලා හිතලා මේ තියෙන්නේ තෝරාගත් පරිමාණයෙන් A නිරූපණය වෙන ප්‍රමාණය. තෝරාගත් පරිමාණයෙන් A නිරූපණය වෙන ප්‍රමාණය. ඊට පස්සේ අපිට පුළුවන් ඊළඟ කෝණය ඇඳලා බලන්න මෙච්චර ප්‍රමාණයකින් මේ මන් තෝරාගත්ත පරිමාණයට B නිරූපණය වෙන ප්‍රමාණය. දැන් සම්ප්‍රයුක්තය ලැබෙන්න ඕනේ මේ ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න අවශ්‍ය තෙවෙනි පාදේ. මෙයා A මෙයා B මේ තියෙන සම්ප්‍රයුක්තය A තමා A සහ B එකතු කරපුවාම ලැබිය යුතු පිළිතුර. මේ වැඩේ කරන්න අපිට පරිමාණ රූපයක් අඳින්න වෙනවා. එන ආනත දෛශික එකතු කරන පළවෙනි ක්‍රමය තමයි මේක. දෛශික ත්‍රිකෝණ නියමය කියනවා. බල එකතු කරනකොට බල ත්‍රිකෝණ නියමය කියනවා. තෝරාගත් පරිමාණයකට උවමනා කරන දෛශික දෙක අනුයාත පාද වලින් ඇඳාම රූපේ සංවෘත කරන්න උවමනා කරන තුන්වෙනි පාදයෙන් සම්ප්‍රයුක්තය හම්බ වෙනවා. ඊළඟට මේ දෛශික ත්‍රිකෝණ නියමය ඇර අපිට තව එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මෙතනදී අපි භාවිතා කරේ දෛශික දෙකක් පමණයි. දෛශික පද්ධතියක් තිබ්බොත් මෙහෙම අංශක 30කින් 3ක් තියෙනවා. තව එක්කෙනෙක් මෙහෙම තියෙනවා 4ක්. තව එකක් මේ වාගේ කෝණයකින් තියෙනවා 5ක්. අපි හිතමු තව කෙනෙක් මෙහෙම ඉන්නවා කියලා. මේ තියෙන අංශක තව 30ක්. මෙයාට ඇල්ෆා දාන්න නැතුව ඕනනම් ඉලක්කමක් දාන්නත් පුළුවන්. හරි. අපි දාමු ඉලක්කම 45. දැන් මෙතන දෛශික 4ක් තියෙනවා. අපි මේගොල්ලෝගේ එකතුව ගන්නෙ කොහොමද? අපි යනවා දෛශික බහුවස්ත්‍ර නියමයට.
මොකද්ද බහුවස්ත්‍ර නියමය කියලා කියන්නේ? අපිට මේ දීලා තියෙන දෛශික තෝරාගත්ත පරිමාණයකට ඇඳගෙන ගියහම අවසානයේ හම්බෙනවා රූපයක්. මෙන්න මං මේ 3 දෛශිකය ඇඳා 4 ඇඳා මේ 45 මේ පැත්තෙන් මැනගෙන මේ දෛශිකය ඇඳා එතන ඉඳන් මෙයා වඳිනවා. අපි මෙයාට ඉලක්කමක් දාමු 7යි කියලා. මේ ඇඳලා තියෙන්නේ 7 කියපු දෛශිකය. දැන් මේ භාගයට හැදිච්ච රූපයක් හම්බ වෙලා. පාද ගොඩක් තියෙනකොට අපි ඒකට කියපු නම බහුවස්ත්‍රය. දැන් තියෙනවා සංවෘත නෑමයා. මෙන්න දෛශික පද්ධතිය නිරූපණය කරා පරිමාණයට අපිට සම්ප්‍රයුක්තය හම්බ වෙනවා. මේ ලැබිච්ච බහුවස්ත්‍රය සංවෘත කරන්න උවමනා කරන පාදයෙන්. දෛශික පද්ධතිය නිරූපණය කරා පරිමාණ රූපයක රූපේ සංවෘත කරන්න උවමනා කරන එකෙන් අපිට හම්බ වෙනවා සම්ප්‍රයුක්තය. මේකට කියනවා සමාන්තර ආශ්‍ර නියමය කියලා. අපි ආයේ කියලා බැලුවොත් මොකද්ද සමාන්තර ආශ්‍ර නියමය කියන්නේ කියලා? පවතින දෛශික පද්ධතිය පරිමාණයට ඇඳහම ලැබෙන බහුවස්ත්‍රය සම්පූර්ණ කරන්න උවමනා කරන පාදයෙන් අපිට හම්බ වෙනවා සම්ප්‍රයුක්තය. දෛශික පද්ධතියක් පරිමාණයට ඇඳි රූපයක අනුයාත පාද මගින් නිරූපණය කළ විට රූපේ සංවෘත කිරීම සඳහා ඉතිරි පාදයෙන් සම්ප්‍රයුක්ත ලැබෙනවා. මේක දෛශික සමාන්තර ආශ්‍ර නියමය. අපි තව එකක් මේකෙන් බැලුවොත් සාධාරණව කෙනෙක් බැලුවොත් අපි මේ ඉලක්කම් වලින් අයින් වෙලා සංකේත කීපයක් පාවිච්චි කරලා බලමු. මේ තියෙන A දෛශිකයක් මේ කෝණේ θ මේ තියෙන B කියලා තව දෛශිකයක් මේ කෝණේ α මේ තියෙන තව C කියලා දෛශිකයක් මෙයා ඉන්නේ සිරස්ස. මේ තුන් දෙනා අපි එකතු කරන්න උත්සාහ කරොත් මෙන්න A කෝණේ මැන්න පුළුවන්. මෙන්න B මෙතන කෝණේ මැන ගන්න පුළුවන් අපිට. මෙන්න C දෛශික පරිමාණයට ඇඳි රූපයක අනුයාත පාද මගින් නිරූපණය කළා. මෙන්න අපිට රූපේ සංවෘත කිරීම සඳහා පාදයක් ඕනේ. ඒකෙන් සම්ප්‍රයුක්ත ලැබෙනවා. මේකේ විශේෂ අවස්ථාවක් හම්බ වෙනවා. ඒ දෛශික පද්ධතිය මෙහෙම නිරූපණය කරගෙන යද්දී අපිට සංවෘත රූපයක්ම හම්බුණා. එතකොට රූපේ සංවෘත කිරීම සඳහා අපිට පාදයක් වුවමනා නැහැ. එහෙනම් සම්ප්‍රයුක්තය බිඳුවයි. මම ටිකක් වෙනස් හැඩයක බහුවස්ත්‍රයක් අඳින්නම් මේ. දැන් අපිට හම්බ වෙන්නේ සංවෘත රූපයක්. අපි හිතමු මේ වගේ දෛශික ටිකක් නිරූපණය කරන්න තමයි අපි මෙයා ඇන්දේ කියලා. හම්බුනේ සංවෘත රූපයක්. එහෙනම් දැන් තියෙන්නේ අපිට ශුන්‍ය සම්ප්‍රයුක්තයක්. රූපේ සංවෘත වෙලා අපි පාදයක් අඳින්න අවශ්‍ය නැහැ. එහෙනම් සම්ප්‍රයුක්තය බිඳුවයි. එහෙනම් අපි දැන් දෙන්නෙක් දන්නවා. මොනවද? ආනත දෛශික එකතු කරන්න එකක් දන්නවා දෛශික ත්‍රිකෝණ නියමය. අනික දන්නවා දෛශික බහුවස්ත්‍ර නියමය. මේ දෙන්නගෙම තිබ්බ පාඩුව තමයි අපි පරිමාණ රූපයකට යන්න ඕන. එහෙනම් මේ පරිමාණ රූපයකට නොගිහින් කරන්න අපිට පුළුවන් තුන්වෙනි ක්‍රමයක් ගැන හිතන්න. තුන්වෙනි ක්‍රමයක් ගැන හිතන්න පුළුවන්. එයා දෛශික සමාන්තර ආශ්‍ර නියමය. අපි අද මොනවද දන්නේ කියලා කල්පනා කරොත් අපි ඉගෙන ගන්න යන්නේ බලය සහ ආචරණ. අපි ඉගෙන ගත්ත බලය කියන්නේ මොකක්ද කියලා? වස්තුවක චලිත ස්වභාවය වෙනස් කිරීමට දායක වන
බාහිර සාධකය. ඒකෙදී දෛශික එකතු කරන්න සිද්ධ වෙන හින්දා අපි බැලුවා එකම දිශාවට තියෙන දෛශික එකතු කරන්න පුළුවන්. විශාල අත් දෙක එකතු කරලා පවතින පැත්ත පාවිච්චි කර හැකියි. ප්‍රතිවිරුද්ධ දෛශික එකතු කරන්න පුළුවන්. කැමැති කෙනෙක් තෝරගෙන එයාගේ අගෙන් අනිත් එක්කෙනා අඩු කරන්න පුළුවන්. ආනත දෛශික පාවිච්චි කරද්දී දෛශික ත්‍රිකෝණ නියමය සහ දෛශික බහුවස්ත්‍ර නියමය ගැන අපි කතා කරා. තවත් වෙලාවක අපි මෙතනින් ඉස්සරහට අරන් යන්. එතකොට අපිට කතා කරන්න තියෙන්නේ දෛශික සමාන්තරාශ්‍ර නියමයේ ඉඳන්. ආයිබෝවන්